समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කුසල ධම්මා අකුසල ධම්මා අව්‍යාකතා ධම්මා තීති. සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ ඇඹිලිපිටිය නවනගරෙහි බිම්බදු යාය පාරේ අංක 83 ඒ නිවසේ පදිංචි විල්සන් ගුණරත්න, විනීතා මෙන්ඩිස්, සුපුන් චාමර කියන පින්වත් හැම දෙනාම එකතු වෙලා, ඒ වගේම වලස් මුල්ල පල්ලේ කන්ද උඩහේන ලිපිනේ පදිංචි කේ.එච්.ඩී. ගිමාරහාමි මහත්මාව ඇතුළු සදැහැති දායකයන් තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, මාතෘකා කරන්ට දිච්ච දේශනාවේ නම තමයි කීටාගිරි සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ කීටාගිරි කියන ප්‍රදේශයේ වැඩ ඉන්න කාලේ වදාළ උතුම් දෙසුමක්. පින්නතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා මේ ධර්මචර්යාව නැත්නම් මේ ධර්මයේ ප්‍රචාරය කිරීම, සත්වයන්ට පිහිටවීම සිද්ධ කළේ පාගමනින් චාරිකාවේ වඩමි. අද අපි වගේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ, අපි නම් දැන් අද භික්ෂුන් වහන්සේලා තමන් වැඩ ඉන්න විහාරස්ථානයක වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ හිම නෙවෙයි. උන්වහන්සේ වර්ෂයකට 7 මාසයක් 8 මාසයක් චාරිකාවේ වඩිනවාමයි. මේ චාරිකාවේ වඩිනකොට සමහර අවස්ථාවල තථාගතයන් වහන්සේ තනියම වඩිනවා. සමහර අවස්ථාවල භික්ෂු සංඝයා කැටුව පිරිවරාගෙන චාරිකාවේ වඩිනවා. ඒ චාරිකාවේ වඩිනකොට පින්නතුනි ඒ ලැබෙන තැන්වල පිණ්ඩපාතය කරගෙන දානේ වළඳමින් රාත්‍රී කාලයේ තැන්වල සමහර විට ගස් මුල, වන ලැබවල් තුල, ඒ වගේම කුම්භකාර ශාලාවල් තුල, නැත්තම් කඳු යායක වැලි තලාවක පින්නතුනි මේ විදිහට තමයි
භාග්‍යතුන් වහන්සේ චාරිකාවේ වඩින්නේ මේ සත්වයන්ට මේ අමා ධර්මය ලබා දෙමින්. ඉතින් බලන්න මෙහෙම කියනකොට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුන්දර ප්‍රතිපදාව අපිට චිත්‍රයක් වගේ මෙවිල පේනවා කොහොම තියෙන්නේ ඇද්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වගේ භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩිනකොට දේශනා කරපු දෙසුමක්. තථාගතයන් වහන්සේ චාරිකාවේ වඩින ගමන් කීටාගිරි කියන ප්‍රදේශයට වැඩම කළා. එදා රාත්‍රිය ගත කෙනේ පුංචි වන ලැබක. ඉන් තථාගතයන් වහන්සේ අවස්ථානුරූපීව තථාගතයන් වහන්සේ සමග වඩින ඒ භික්ෂුන් වහන්සේලාට ධර්මයෙන් සංග්‍රහ කරනවා. ධර්මයේ කියලා දෙනවා. එදා භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා මහණෙනි මම රාත්‍රී ආහාරයෙන් වැළකීලායි දානේ වළඳන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මම ආහාර ගන්නේ රාත්‍රී ආහාරයෙන් වැළකීලා. එහෙම ආහාර ගත්තාම මගේ මේ කය පවත්වන්න හරි ලේසි. ඒ වගේම කය බොහොම ශක්තිමත් වෙනවා. භාවනා කරගන්න ලේසි. භ්‍රමචර්යාව ආරක්ෂා කරගන්න ඕනම කෙනෙකුට මේක ලොකු පහසුවක්. දැන් මේ පින්නතුල බලයි මේක මෙහෙම කියනකොට කොහොමත් ඉතින් විකාල භෝජනේ තහනන්නේ කියලා හිතයි. පින්නතුනි මේ දේශනාව කළේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා ඒ මුල් කාලය තුල කියන්නේ අවුරුදු 20කට කලින් ශික්ෂාපද පැනෙව්වේ අවුරුදු 20ක් ගිය තැන. එහෙනම් එකම ශික්ෂාපදයක්වත් අවුරුදු 20කට කලින් කියන්නේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා අවුරුදු 20ක් යනකම් බුදුරජාණන් වහන්සේ සිකපද පැනෙව්වේ නැහැ. අන්න ඒක අපි මතක තියාගන්නට ඕන. ඒ නිසා මුල් කාලේ පුතත්ජන භික්ෂුන් වහන්සේලා ඇත්තටම පින්නපාති වැඩි අරයටත්. ඒ සිකපදයක් තිබුණේ නැහනේ. ඉතින් රැයටත් පින්නපාති වඩිනවා. අන්න ඒ වගේ කාලයක තමයි බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාව කළේ. මේක සිකපදයක් හැටියට පැනෙවුව නෙවෙයි. අවවාදයක් හැටියට කරා මහණෙනි මම නම් රාත්‍රී ආහාරය වළඳන්නේ. ඒක බොහෝම හොඳයි අපේ මේ මහානකමට. එහෙම කිව්වහම සදහැති භික්ෂුන් වහන්සේලා ඒ වගේ අවවාදයක් අනුශාසනාවක් ලැබෙනකම් බලාගෙන ඉන්නේ. අනේ භාග්‍යතුන් වහන්සේ අපිත් එහෙනම් ඒකේ විදියම අපිටම අපේ ජීවිතයට ගලප ගන්නවා කියලා ඒ භික්ෂුන් වහන්සේලා ඒක බාරගත්තා. ඉතින් පහවදා දැන් භික්ෂුන් වහන්සේලා මේ නගරේ පිණ්ඩපාතේ වැඩියා. ඉතින් භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතේ වඩිනවා. එතකොට ආරංචි වුණා මේ ප්‍රදේශයේ ඉන්නව තවත් භික්ෂුන් වහන්සේලා දෙනමක්. ඒ දෙනමගේ නම් පින්නතුල අහලා තිනවා අස්සජි පුනබ්බ සුක. පිරිහිච්ච භික්ෂුන් වහන්සේලා දෙනමක්. කුල දූෂණයෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා දෙනමක්. සාමාන්‍යයෙන් අදට උනත් පින්නතුනි පන්සලක් පිරිහිලා නම් ආරණ්‍යයක් පිරිහිලා නම් යම් ප්‍රදේශයක තියෙන ඒ වගේ තැනක් පිරිහිලා නම් අපේ ස්වාමීන් වහන්සේලා කියන අපෝ එතන කීටාගිරිය වගේ එහෙම තමයි කියන්නේ. ඇත්තටම කීටාගිරිය වගේ කියන්න හේතුව මේ ස්වාමීන් වහන්සේලා නිසා මේ ප්‍රදේශය පිරිහිලා තිබුණේ. පිරිහිලා කියලා කියන්නේ පින්නතුනි මේ භික්ෂුන් වහන්සේලා ඒ මිනිස්සු ඒ කීටාගිරි හිටපු ප්‍රදේශයේ හිටපු මිනිස්සු මේ භික්ෂුන් වහන්සේලා නිසා සද්ධාව නැති වෙලා තිබුණේ. දැන් මේ භික්ෂුන් වහන්සේලා ගෙවල් වලට යනවා මල් පැල ඉල්ලගෙන එනවා ඒව හදනවා මල් වලට වතුර දානවා. ඉතින් hina වෙලා හයියෙන් කතා කරනවා පාරේ යනකොට මිනිස්සු නානවද කියලා අහනවා. අර ගිහි ආකල්ප. ඉතින් මිනිස්සුත් මේකට හරි කැමතියි. දැන් මේ සිල්වත් ජනවත් ස්වාමීන් වහන්සේලා බිම්බලාගෙන පින්නපාතේ වඩිනකොට මේ කීටාගිරි මිනිස්සු කියන්න ගත්තා මේ මොන ලෙඩුද
අපේ කීටාගිරි භික්ෂුන් වහන්සේලා දෙනම කොච්චර හොඳයිද, කොච්චර හිතයිද, කොච්චර හොඳට hina වෙනවද. මේ හාමුදුරුවෝ නිකන් hina වෙන්නවත් නැහැනේ. අර බලන්න ආශ්‍රයයක තියෙන භයානකම. අච්චර ලස්සනට සුපිලිසන්ව හැඳපරවාගෙන සිල්වත් වඩින භික්ෂුන් වහන්සේලාට අපහැදුනා. අර කුලදෝෂක භික්ෂුන් වහන්සේලාට පැහැදිලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා පිරිස මොකද කරේ? මේ ආරාමයේ හොයාගෙන ගියා. ගිහිල්ලා අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා දෙනම හම්බුණා. හම්බුලා කිව්වා, දන්නේ නැද්ද භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රදේශයට වැඩම කරලා තියෙනවා. අනේ අපි දන්නේ නැහැ කිව්වා. ඊළඟට ඉතින් එකම සර්වඥන් වහන්සේගේ ශිෂ්‍යයෝනේ මේ සදහැවත් ස්වාමීන් වහන්සේලා කියනවා ඊ රාත්‍රී බුදුරජාණන් වහන්සේ පුදුම අනුශාසනාවක් කළා. තථාගතයන් වහන්සේ විචිත්‍ර අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාව ඔබ වහන්සේලා ජීවිතයට ගලප ගන්න. අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා අහන මොකක්ද ඒ අනුශාසනාව? තථාගතයන් වහන්සේ වදාලා මේ රාත්‍රී විශේෂයෙන් මේ දානේ වැළඳීමේදී භාග්‍යතුන් වහන්සේ රාත්‍රී ආහාරයෙන් තොරවයි දානේ වළඳන්නේ. ඒ විදිහට දානේ වැළඳීම තුළින් අපේ භ්‍රමචර්යාවට ඒක ලොකු අනුග්‍රහයක්. වීරිය ඇති කරගන්න, කායික ශක්තිය ඇති කරගන්න, භාවනා කරන්න, කොටින්ම මේ ප්‍රවෘජ්ජා ජීවිතේ, මහාන ජීවිතේ ගෙනියන්න ඒක ලොකු පහසුවක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් එහෙම කියපුවාම රස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා කියනවා ඕක අපට වළංගු නැහැ. අපි නම් ඉතින් බඩගිනි වුණාම තමයි කන්නේ. බඩගිනි වුණාම කාලා අපිට ඔය කියන ආනිසංස සියල්ලම ළඟා ගන්නත් ඇති කරගන්න පුළුවන් කිව්වා. මේක දෙවනුව තෙවනුව පෙරත්ත කරා ඔක කියන්න එපා. හා ඔහොම කියන්න එපා. මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් බාරගත්තේ නැහැ. අන්තිමට අර සදහැවත් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපි මෙන්න මෙහෙම පින්නපාති වඩිනකොට මේ ප්‍රදේශයේ පුංචි ආරාමයක් තියෙනවා. ඒකේ වැඩ ඉන්නවා අස්සජි පුනබ්බසුක කියලා ස්වාමීන් වහන්සේලා දෙනම. ඊයේ රාත්‍රී භාගතුන් වහන්සේ කරපු අනුශාසනාව අපේ භික්ෂුන් වහන්සේලාට කළා. උන්වහන්සේලා ඒක පිළිගන්නේ නැහැ. උන්වහන්සේලා කියනවා මේ සියලුම ආනිසංස ලබන්න පුළුවන් රාත්‍රී ආහාරයක් ලබාගෙන කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලාට දෙන්න ආවා. ඉතින් වහන්සේලා කැඳෙව්වා. දැන් එක පැත්තක ඉන්නවා මේ සදහැවත් ස්වාමීන් වහන්සේලා. අනිත් පැත්තේ අස්සජි පුනබ්බසුක මේ අකීකරු භික්ෂුන් වහන්සේලා දෙනම. බුදුරජාණන් වහන්සේ අහනවා සැබෑද මහණෙනි මේ කියන කතාව? ඒ වෙලාවේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා දෙනම කියනවා එහෙමයි භාගතුන් වහන්සේ. ඉතින් මේගොල්ලෝ හොඳකුත් තියෙනවා. හැබැයි පින්නතනේ හොඳේ කියලා කියන්න බෑ. මොකද භාගතුන් වහන්සේ ඉදිරි කාටවත් බොරු කියන්න බෑ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා කියන එහෙමයි භාගතුන් වහන්සේ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අද මේ පින්නතුල්ලාට අපි කියලා දෙන මේ විසිතුරු දේශනාව කරනවා. තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අසවදාරනවා මහණෙනි මේ මිනිස්සුયો විඳිනවා සැප. මිනිස්සු විඳිනවා සැප. මේ සැප විඳිනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා කියලා දේශනාවක් එහෙම මතකද කියලා ඇහුවා. භික්ෂුන් වහන්සේලා ටිකක් කල්පනා කරලා කියන භාගතුන් වහන්සේ එහෙම දේශනාවක් අපිට මතක නැහෙනි. නැවත බුදුරජාණන් වහන්සේ වදාරන හරියට හරි මහන්නේ එහෙම දේශනාවක් මං කළා නැහැ. හැබැයි එහෙනම් මෙහෙම දේශනාවක් මතකද? මේ මිනිස්යන් විඳිනවා සැප. සමහර සැප තියෙනවා, ඇතම් සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. මොකද්ද? සමහර සැප තියෙනවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා,
කුසල් පිරිහෙනවා. සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. දැන් පළවෙනි එක සමහර සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. දෙවෙනි එක ඇතැම් සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ දේශනා මතකද කියලා. එහෙමයි භාගතුන් වහන්සේ. ඔය දේශනා නම් අපට මතකයි කිව්වා. ඊළඟට නැවත බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඇතැම් දුක් තියෙනවා. සමහර දුක් තියෙනවා. මේ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා විඳින්න ගියාම මොකද්ද වෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. සමහර දුක් තියෙනවා ඒ විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. ඊළඟට අපි සැප දුක් විතරක් නෙවෙයි විඳින්නේ නේද? මධ්‍යස්ථ වේදනාත් විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇතැම් මධ්‍යස්ථ වේදනා තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා අකුසල් පිරිහිලා යනවා. ඉතින් එහෙමනම් දැන් අපි මෙන්න මේ කාරණා පිළිබඳව පින්නතුන හිත යොමු කරන්නට ඕන. ඇයි බුදුරජාණන් වහන්සේ එකපාරම මේ විදිහට විඳින වේදනාවක් සැපක් දුකක් ගැන කතා කළේ? එහෙම දේශනා කරන්න හේතුව තමයි දැන් මේ අස්සජ්ජ පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා පින්නතුනි මේ తాවකාලික සැපයක් නිසා ඒවා කුසල්ද අකුසල්ද කියලා කිසිම විමසීමක් කරේ නැහැ. බඩගිනි වෙලාවට තමන් කැමති දේ කනකොට ස්වල්ප සැපයක් ලැබෙනවා. අන්න ඒ අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ඇතැම් සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. දැන් මේ භික්ෂුන් වහන්සේලාට වෙලා තින්නේ ඒකමයි. දැන් බලන්න මේ අස්සජි පුනබ්බසුක භික්ෂුන් වහන්සේට උනේ ඒකයි. ඊළඟට දැන් බලන්න සමහර සැප තියෙනවා. ඇතැම් සැප තියෙනවා ඒ සැප විඳින්න ගියාම පින්නතුනේ අකුසල් වැඩෙනවා. අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. මොනවද අකුසල් වැඩෙන සැප? කොච්චර තියෙනවද නේද? අකුසල් වැඩෙන සැප ඕන තරම් තියෙනවා. දැන් බලන්න සමහරු සැප බලාපොරොත්තුෙන් කොච්චර නරක වැඩ කරනවද? සත්තු මරනවා. සැප බලාපොරොත්තුෙන් දඩේමේ යනවා. මාළු බානවා. ඊළඟට පින්නතුනේ මේ සැප බලාපොරොත්තුෙන් මිනිස්සු හිටම් මරනවානේ. එහෙම කරනවා. අන්න බලන්න ඇතැම් සැප දැන් සැප බලාපොරොත්තුෙන් ඒ වගේ අකුසල ධර්ම කරනවා. ඊළඟට හොරකම් කරනවා. සැපෙන් ඉන්න මිනිස්සු කොච්චරනම් හොරකම් කරනවද නේද? ඊළඟට සැප බලාපොරොත්තුෙන් කොච්චර කාමයේ වර්ධ වෙච්චිනවද? ඊළඟට මොනතරම් බොරු කියනවද? මොනතරම් මත් වතුර බොනවද පින්නතුනි සැප විඳින්න? තව ඉතින් අකුසල ධර්ම නම් කෙලවරක් නැහැ සැප විඳින්න කරන දේවල්. එතකොට එයා ඒකෙන් මොකද එයාගේ කැමැත්තනේ. එයා කැමැති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබා ගන්න තමයි එයා මේ දේවල් කරන්නේ. එයා මොකද එයා කැමැති දේවල්. හැබැයි ඒවා කරනකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. අන්න. එතකොට බලන්න දැන් එහෙම සැප ලෝකේ තියෙනව නේද? දැන් මාද සමාජයේ ගත්තාම එහෙම සැප තමයි වැඩි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඇතැම් සැප තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා කුසල් පිරිහිලා යනවා. එහෙම සැප විඳින්න එපා කිව්වා.
එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේලාටත් උනේ අස්සජි පුනබ්බසක භික්ෂුන් වහන්සේලාටත් උනේ කුසල්ද අකුසල්ද කියලා මොකවත් බැලුවේ නැහැ. Tamanට සැපයක් ලාවට දැනෙනවනේ. බඩගිනි වෙලාවට කනකොට අන්න මෙනෙහි කිරීමක් නැහැ. යෝනිසෝ මනසිකාරයක් නැහැ. ඔහේ කරනවා. ඉතින් මොනවද වැඩෙන්නේ? කුසල් පිරිහිලා යනවා, අකුසල් වැඩෙනවා. දැන් පළවෙනි එක පැහැදිලි නේද? ඇතැම් සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා කියන එක දැන් පින්නතුලට පැහැදිලි. ඊළඟට දෙවෙනි කාරණේ. සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. මොනවද ඒ සැප? ඒ සැප තමයි පින්නතුනේ දැන් බලන්න. සමහර සැප කියලා කියන්නේ දැන් කෙනෙකුට සමහර සද්ධාව තියන අයට දන් දෙන්න තියෙනවා නම් හරි සැපයි. එහෙම නැද්ද? තියෙනවා. දැන් සමහර වයෝවෘද්ධ අම්මලා තාත්තලා ඉන්නෝ දරුවෝ මොනවා දුන්නත් වැඩක් නැහැ. සල්ලි දෙනවට තමයි කැමති. ඒ මොකද ඒ අයට ඕන දේවල් අරගෙන නැති බෙරි අයට දෙන්න, දන් දෙන්න, පරිත්‍යාග කරන්න හරි කැමති ඒගොල්ලෝ. සමහර දරුවෝ මට කියලා තියෙනවා ඔය වයෝවෘද්ධ අම්මලා මුළු මාසෙම ඉන්නේ අසනීපෙන්. හැබැයි දානේ දාට උදේ 2ට 3ට නැගිටලා දානේ හදන්නේ. අර බලන්න අර ලෙඩ මුකුත් නැහැ. මොකද එයාට දෙන්න තියෙනවා නම් හරි සැපයි. ඉතින් ඒකෙන් එයා ලොකු සැපයක් විඳිනවා. ඊළඟට බලන්න පින්නතුනේ දැන් සමහරු සිල් රැකලා කොච්චර සැපවත් ජීවිතයක් ගත කරනවද? සමහරුන්ට සීලවන්තකම සිහි කරලා කොච්චර සැප විඳිනවද? අනේ මම මේ ජීවිතේ ප්‍රාණඝාතයක් කරලා නැහෙනේ. පුදුම සැපයක් නේ ලැබෙන්නේ. අනේ මම මේ දරුවෝ හැදුවට ඉදිකට්ටක දෙයක් හොරකම් කරලා නැහෙනේ. සැපයක් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ වගේම මං අනිත් වරදවල් කාමයේ වරද හැසිරීම, බොරු කීම, මත් වතුර බීම මුකුත් කරලා නැහැ. සැපයක් ලැබෙන්නේ නැද්ද? සැපයක් ලැබෙනවා. අන්න ඒ සැප විඳින්න කිව්වා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සැප විඳින්න පිණිස වැඩෙන්නේ මොනවද? කුසල්. කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. එහෙම සැප විඳින්න පුළුවන්. ඊළඟට පින්නතුන දැන් බලන්න කෙනෙක් භාවනා කරනවා. භාවනා කරලා ඔන්න සමාධියක් උපදව ගන්නවා. නීවරණ ධර්ම යටපත් වෙලා පුදුමාකාර සමාධියක්. අපි හිතමු දැන් පඨම ධානය කියලා. දැන් පඨම ධානයේ අංග තියෙනවනේ කීපයක් නේද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා සහිත පඨම ධානය. විතර්කය කියලා කියන්නේ භාවනා කර්මස්ථානයේම සිත තියාගෙන ඉන්න පුළුවන්. විචාරය කියන්නේ ඒකේ හොඳට හසුරවන්න පුළුවන්. ඒ කියන්නේ ඒ විචාර අවස්ථාවේදී පින්නතුනේ කයෙහි සිතෙහි පුදුම සැහැල්ලුවක් තියෙනවා. ඊළඟට ඒ සැහැල්ලුව නිසාම ලොකු ප්‍රීතියක් දැනෙනවා. ඒ ප්‍රීතිය නිසාම ශරීරේ පුරාම පුදුම සැපයක්. ඒ සැපයත් එක්ක පුදුම ඒකාග්‍රතාවයක්. ඕක තමයි පඨම ධානය. එතකොට බලන්නකෝ ඔය පඨම ධානය කෙනෙකුට තියෙනවා නම් කොච්චර සැපයක්ද? පඨම ධානය වුණ නෑ. මෛත්‍රී භාවනාවෙන් ටිකක් හිත එක්තෙන් කරගෙන ඉන්නකොට ලැබෙන සැපේ බලන්න. පුදුම සැපයක්. ඒක සාමාන්‍ය පංචකාමයෙන් ඒ සැපේ ළඟා කරගන්න බෑ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වගේ සමාධි සැපේ විඳින්න ඒක ගැටලුවක් නෑ. ඒ සැප විඳින්න මොකද වෙන්නේ? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. දැන් පින්නතුලට මේ කාරණා දෙකම පැහැදිලි. සමහර සැප තියෙනවා, ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිනවා කියලා කිව්වේ ඔය වැරදි විදිහට සැප විඳින්න ගියාම එකකින් සැපක් විඳින්න පුළුවන්. හැබැයි වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා. කුසල් නම් පිරිහිලා යනවා. හැබැයි කෙනෙක් සමාධි සැපයකින් දන් දීලා සිල් රැකලා සැපයක් විඳිනවා නම් ඒ සැපේ විඳට කමන්නේ. ඒ සැපේ විඳින්න මොකද වෙන්නේ? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සමහර දුක් තියෙනවා. කියන්නේ ඇතම් දුක්. මේ දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. මොනවද ඒ දුක්? ඒ කියන්නේ අකුසල් වැඩෙන, කුසල් පිරිහෙන දුක් මොනවද? දැන් බලන්න පින්නතුනි සමහරු පුදුම විදිහට දුක් විඳිනවා. දුක් විඳින්නේ මොකටද? සත්ව ඝාතනයේට දුක් විඳිනවා. හොරකම් කරන්න පුදුම දුකක් විඳිනවා. ඊළඟට කාමයේ වර්ධව හැසිරෙන්න මහ වෙහසක් දුකක් විඳිනවා. බොරු කියා බයෙන් දුක් විඳගෙන බොරු කියනවා කියලා කියනවා. ඊළඟට දුක් විඳගෙන ওই මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ කටයුතු වල යෙදෙනවා. දැන් බලන්න සමහරු මේ අකුසල ධර්ම පුදුම දුකක් විඳලා කරනව නේද? අවකාශට ඉඳගෙන සමහරු මේ මත් වතුර පෙරනවා. දුක් විඳින්නේ. එතකොට බලන්නකො මොන දුකක්ද විඳින්නේ? දැන් බලන්න ඔය අත්තකිලමතාන යෝගේ පින්නතුනි පුදුමාකාර දුකක් නිවිදින්නේ. එක එක වෘත සමාදන් වෙනවා. දැන් මිනිස්සෙක් වශයෙන් ඉඳගෙන ගවයෙක් විදිහට එයා සිල් ආරක්ෂා කරනවා. ගවයා විදිහටමයි කන්නේ. ගවයා විදිහටමයි නිදාගන්නේ. ගවයා විදිහටමයි ශාරීරික කෘත්‍ය කරන්නේ. එතකොට බලන්න මේ අත් දෙක තියෙනවා. අතින් අරන් කන්නේ අර හරක කන විදිහට කන්නේ. ඉතින් අර හරක ගොම දා ගන්න විදිහට එතනම මල පහ කර ගන්නවා. ඒක සීලයක් හැටියට හිතනවා. බලන්න දුක් විඳින හැටි. ඊළඟට පින්නතුනේ දැන් සමහරු එක කකුලෙන් හිටගෙන ඉන්නවා. මේ දුක නැති කරන්න. එතකොට බලන්න මේ අත්ත කිලමතාන යෝගේ කොච්චර දුකක්ද? ඉතින් දුක් විඳට වැඩක් නැහැ. එතන වැඩෙන්නේ මොනවද? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. එහෙම දුක් විඳපු තරමට අවබෝධ වෙන ධර්මයක් නෙවෙයි. ඉතින් එහෙමනම් පින්නතුනේ දුක් විඳින තරමටම යථාර්ථය අවබෝධ වෙනවා නම් ඔය දුක් විඳින විශේෂයෙන්ම වැඩියෙන්ම දුක් විඳින්නේ අවීචි මහා නරකයේ සත්‍යෝනි. එහෙනම් අවබෝධ වෙන්න එපයි. අවබෝධ වෙනවද? අවබෝධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් අවබෝධ වෙන්න නම් පින්නතුනේ මේ ධර්මඥානෙ අවශ්‍යයි, සද්ධාව අවශ්‍යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍යයි. යෝනිසෝ මනසිකාරය අවශ්‍යයි. එහෙම නැතුව කාටවත් ලෙහෙසියෙන් අවබෝධ වෙනවද? අවබෝධ වෙන්නේ නැහැ. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා සමහර දුක් තියෙනවා. ඒවා විඳින්න ගියාම මොකද වෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර දුක් තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. මොනවද ඒ දුක්? ඒවා තමයි පින්නතුනි සමහර දුක් විඳගෙන සිල් රකින්න. මොනම විදිහටවත් දුස්සීලකමකට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙමයි නැද්ද? කොච්චර ඉන්නවද? සමහරුන්ට හරියමන් රැකියාවක් නැහැ. ඔන්න එයා දැන් කුලී වැඩක් කරගෙන තරු පවුල ආරක්ෂා කරගෙන ඉන්න හැබැයි සීලවන්තයි. දුක් විඳිනවා. ඉතින් මේක දකින්න කෙනෙක් අනේ ඔයා ගොඩක් දුක් විඳිනවනේ එන්න මං ඔයාට රැකියාවක් දෙන්නම් කියලා ප්‍රාණඝාතය හා සම්බන්ධ රැකියාවක් දෙනවා. එයා ඒකට යනවද? යන්නේ නැහැ. අනේ මට ඕක වැඩක් නෑ. ඕක අකුසල් වැඩෙන දෙයක්. ඊළඟට මත්ද්‍රව්‍ය හා සම්බන්ධව දෙන රැකියාවක්. ඒක කරන්නේ නැහැ. එයා අර පුංචි රැකියාව කරගෙන තමන්ගේ දරු පවුල බොහොම අමාරුවෙන් නඩත්තු කරගෙන යනව ගමන. ඉතින් මොනවද වැඩෙන්නේ? කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඊළඟට බලන්න කවුරු හරි කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් වුණත් බොහොම දුකසේ ඈත වනයේක පින්නතුනි ප්‍රතිපත්ති පුරනවා. ගහක් මුල වාඩි වෙලා ඊළඟට ඈත ගමකට ගිහලා පින්න පාති කරගෙන බොහොම කෙනෙකුට මාහිරින් බලපුවාම පේන්නේ පුදුම දුකක් විඳිනවා කියලා. හැබැයි එහෙම දුක් විඳට කමක් නැහැ කියනවා. ඇයි ඒ? එතන කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඇතැම් දුක් තියෙනවා. ඒ දුක් විඳින්න ගියාම
සමහර දුක් විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා අය විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. දැන් බලන්න මේ රටේ අපි ගිහි පාර්ශ්වයෙන් ගත්තොත් කොච්චර අය ඉන්නවද දුක් විඳගෙන පින්කම් කරන අය. එහෙම අම්මලා මේ රටේ ඉන්නවා. තමන් පුංචි දෙයකින් යැපෙන්නේ. සමහරු බිස්කට් එකකින් යැපෙනවා, කැඳ ටිකක් බොනවා. හැබැයි දාන දවසට පින්නතුනි ප්‍රණීතව දන් දෙන අම්මලා ඉන්නවා. බලන්න ඒ අය මොන තරම් කැපකිරීමක්ද කරන්නේ. දාන දවසට හිතා ගන්න බෑ. අපිට එහෙම අත්දැකීම් තියෙනවා. බොහෝම දුකසේ ජීවත් වෙන්නේ ගෙදරක වැඩ කරලා. එහෙම අත්දැකීමක් මට තියෙනවා. හදිස්සියෙන් මේ වගේ තැනකට යම් කිසි ගමනක් යනකොට මට යන්න සිද්ධ වුණා. ඉතින් මම බලනකොට මේ අපේ ස්ථානයට දාන කියන අම්මා කෙනෙක්. ඉතින් බොහෝම ප්‍රණීතව දාන කියන අම්මා කෙනෙක්. මම හිතුවා බොහොම මිල මුදල් තියෙන කෙනෙක්. බොහෝම දුකසේ දුප්පත්ව ඉන්න කෙනෙක්. ඉතින් මට පුදුම හිතුණා මේ මිල මුදල් තියෙන අයට වඩා කොච්චර ප්‍රණීතව දන් දෙනවද. අර බලන්න. තමන් බොහෝම අහිංසකව ඉඳගෙන කර්මඵලයේ විශ්වාස කරගෙන දන් දෙනවා. එතකොට එයා දුක් විඳගෙන මේ වැඩේ කරන්නේ. නමුත් ප්‍රතිඵල කොහොමද? පින්නතුනි දුක් විඳාට එයාට කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. ඊළඟට පින්නතුනි අපි විඳිනවා මධ්‍යස්ථ වේදනා. දැන් අපි සැප විඳිනවා, දුක් විඳිනවා, ඒක කාටත් ප්‍රකටයි. මධ්‍යස්ථ වේදනා කියලා කියන්නේ. දැන් අපි සැපකුත් නැතුව දුකකුත් නැතුව විඳින අවස්ථා තියෙනවනේ නේද? ඒ වගේ විඳින වේදනා. ඉතින් එහෙම වේදනා විඳිනකොට සමහර වේදනා තියෙනවා. මේ මධ්‍යස්ථ වේදනා විඳිනකොට අකුසල් වැඩෙනවා. කුසල් පිරිහිලා යනවා. ඒ කියන්නේ දැන් සමහරු මධ්‍යස්ථව ඉන්නවා කියලා කුසලයක් කරන්නේ. අපි වැරදි කරන්නේ කාටවත්. අපි මධ්‍යස්ථව ඉන්නේ. ඔය වැරදි කරන අය තමයි පන්සල් ගාන යන්නේ, භාවනා කරන්නේ, වටේ දෙන්නේ. එහෙම කරන්න ඕනේ නැහැ. අපි කුරා කූඹියෙකුටවත් වරදක් කරන්නේ නැහැ කියලා හිතාන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ අයටත් වැඩින්නේ මොනවද? එතන තියෙන්නේ ප්‍රමාදය. ඒ නිසා අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. ඊළඟට සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහිලා යනවා. දැන් අපි හිතමු අටලෝ දහමේදී යා කොහෙටවත් ලාභයක් ලැබුණාට උද්දාමයට යන්නෙත් නෑ, අලාභයක් ලැබුණාට කම්පා වෙන්නෙත් නෑ, බොහොම උපේක්ෂාවෙන් මධ්‍යස්ථව ඉන්නවා. අන්න කුසල් වැඩෙනවා. ඊළඟට පින්නතුනේ අපි සමාධියක් උපදවගෙන ඉන්නවා කියන්නේ. ඒ සමාධිය තුලත් උපේක්ෂාව භජනය කරනවා. අන්න කුසල් වැඩෙනවා. ඉතින් එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ ලෝකයේ තියෙන සැප දුක් මධ්‍යස්ථ වේදනා උපේක්ෂා මේවා විඳිනකොට කුසල් වැඩෙන අවස්ථාවක් තියෙනවා, අකුසල් වැඩෙන අවස්ථාවක් තියෙනවා. දැන් සමහර සැප තියෙනවා කිය බුදුරජාණන් වහන්සේ. ඒ සැප විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. සමහර සැප තියෙනවා ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා ඒවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. සමහර දුක් තියෙනවා ඒවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා විඳින්න ගියාම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. සමහර මධ්‍යස්ථ වේදනා තියෙනවා විඳින්න ගියාම අකුසල් වැඩෙනවා, කුසල් පිරිහිලා යනවා. එහෙමනම් පින්නතුනි මෙතනදී අපිට තේරුම් ගන්න තියෙන්නේ මොන වේදනාව වින්දත් ධර්මයේ දන්නවා නම්, සිහිය තියෙනවා නම්, යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඕනම අරමුණක් පින්නතුනි කුසලයට හරවන්න පුළුවන්. අන්න ඒකයි අපි ඉගෙන ගන්නට ඕන. ඕනම අරමුණක් කුසලයට හරවන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවද මේ සැප විඳිනවා දුක් විඳිනවා කියලා කියන්නේ. ඇත්තට සැප කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන්ට අපි කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ලැබෙන ඔන්න සැපයි. දුකයි කියලා කියන්නේ
මේ ඉන්ද්‍රයන්ට අප අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ලැබෙනවන දුකයි. ඔන්න ඔකට තමයි දුක සැප කියලා කියන්නේ. ඉතින් මේ සැපක් හරි දුකක් හරි මේ මොන වේදනාවක් වින්දත් ධර්මයේ දන්නවා නම් ඒක කුසලයට හරවන්න පුළුවන්. ඊළඟට අපි කුසලයේ කියන එකත් තේරුම් ගන්න ඕන. කුසලයේ කියලා කියන්නේ පින්නතුනේ බාහිරට පේන මහා ලොකු දේවල් නෙවෙයි. ඒවා ඇතුළේ කුසල් තියෙනව නැත්තේ නෑ. හැබැයි හිත යෙදුවොත් කුසල් කියන දේ කාටවත් පේන්නේ නැහැ. කුසලය කියලා කියන්නේ අපේ සිත් තුළ යෙදෙන අලෝභ, අදේශ, අමෝහ කියන කුසල චේතනා මුල් වෙලා කරන ක්‍රියාවන්. එහෙම නැතුව ක්‍රියාවක් නිකන් ක්‍රියාවක් කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු කෙනෙක් ඇස් දෙක පියාගෙන භාවනා කරන අරමුණෙන් හොඳට පරියන්කෙන් වාඩි වෙලා ඉන්නවා. ඒ ළඟින් යන කෙනෙක් හිතනවා අනේ මෙයා කොච්චර හොඳයිද භාවනා කරනවා. නමුත් එයා ඒ ඉරියව්වෙන් ඉඳගෙන කාම විතර්කයක් හිතා හිටියොත් එතන කුසලයක් තියනවද? එතන තියෙන අකුසලයක්. අර බලන්න. මේ කුසලේ පේන්නේ නැහැ. ඊළඟට කුසල ක්‍රියාවක් විදිහට පේනවා ලෝකෙ. නමුත් එතන අකුසලයක් වෙන සිද්ධි නැද්ද? කොච්චර තියෙනවද? දැන් බලන්නකෝ අපි හිතමු කෙනෙක් මහා ලොකු දානයක් දෙනවා. හැබැයි මේ දානයක් දෙනකොට බාහිරින් හිතන ඉන්න අයට හිතනවා අනේ මෙයා කොච්චර පින්වන්තයිද. නමුත් එයා දන් දෙන්නේ යාගේ ප්‍රසිද්ධියට. ඊළඟට මගේ මේ දාණයට අහවල් නායක හාමුදුරුවෝ ආවා. අහවල් ප්‍රභූවරු ආවා. දැන් ලෝකෙන් මට ලොකු මේ ගමේ ලොකු පිළිගැනීමක් තියෙනවා. ඕවා හිතා දාන දුන්නට කුසලයක් වෙනවද? එතන මාන්නේ පිරීලා. පින්නතුනි කුසල් සිත ඇතුලේ අකුසල් රින්ගන්නෙත් නෑ. අකුසල් සිත ඇතුලේ කුසල් රින්ගන්නෙත් නෑ. හැබැයි වහවහම කුසල් ඇති වෙන්න පුළුවන්, අකුසල් ඇති වෙන්න පුළුවන්. හැබැයි එක සිතේ ලෝභයයි අලෝභයයි යෙදෙනවද? යෙදෙන්නේ නැහැ. අන්න ඒ දේ අපි තේරුම් ගන්නට ඕන. එතකොට අපි දක්ෂණං ධර්මයේ හොඳට දන්නවා නම් අපිට කොච්චර හොඳට කුසල් සිත් එකතු කරගන්න පුළුවන්ද නේද? අපි දක්ෂණං කියලා කිව්වේ ධර්මයේ හොඳට දන්නවා නම් මේ හොඳ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් හොඳට කුසල් සිත් ඇති කරගන්න පුළුවන් ඕනම අරමුණකදී. දැන් අපි ගත කරන හැම තප්පරයකම පින්නතුනි වේදනාවක් විඳිනවානේ. එක්කෝ අපි සැප විඳිනවා. එක්කෝ අපි දුක් විඳිනවා. නැත්නම් අපි මධ්‍යස්ථ වේදනාව විඳිනවා. ඔය වේදනාවකින් තොරව එක තප්පරයක්වත් අපි ජීවත් වෙන්නේ නැහැ. මොනවා හරි වේදනාවක් විඳිනවා. ඒ විඳින වේදනාව ඒකාන්තයෙන් එක්ක කුසල් වෙනවා නැත්නම් අකුසල් වෙනවා. බොහෝ සෙයින් වෙන්නේ අකුසල්. ඉතින් අපි කුසලයට හරව ගන්න ඇත්තටම දක්ෂ වෙන්නට ඕන. දක්ෂ වෙන්න ඕන කියලා කියන්නේ අපි හිතමු දැන් ඇහැට අපි කැමති රූපයක් අපිට දකින්න ලැබෙනවා. කැමති රූපයක් දකින්න ලැබෙනකොට අපි මේ කැමති රූපය දැක්කේ කොහොමද? නිකම්ම දුඩින් පහත් වුණාද? නැහැ. කැමති රූපය දැක්කේ සංසාරේ කරගත්ත කුසල විපාකයක් නිසා. නැත්තම් අපිට ලස්සන රූප දකින්න හම්බෙන්නේ නැහැ. ලස්සන රූපයක් දැක්කේ සංසාරේ කරගත්ත කුසලයක් නිසාමයි. එතකොට ඒ රූපේ දැකීමෙන් අපිට නැවත කුසලයක් එකතු වෙනවද? නැහැ. ඒ රූපේ දැකීමෙන් අපිට ඇති වෙන්නේ ලෝභය. එහෙමනම් අන්න අකුසලයක් තමයි එකතු වෙන්නේ. ඒකනේ ස්වභාවය නේද? අපි හිතමු දැන් මේ ඇහෙන් අපි අකමැතිම රූපයක් දකිනවා. ඒක දැක්කේ නිකම්මද? නෑ. සංසාරේ කරගත්ත අකුසල විපාකයක් නිසා තමයි අකමැති රූපයක් දැක්කේ. හොඳයි, අකමැති රූපය දැකීමෙන් අපට ඇති වුණේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. ඇයි ද්වේෂය නැති වෙන්නේ අකමැති කෙනෙක් දැක්කහම? තරහ. එතකොට බලන්න මේක හරි පුදුම දෙයක්. කුසල් කරලා කැමති රූපයක් දැක්කොත් ලෝභය, අකුසල් කරලා අකමැති රූපයක් දැක්කොත් ද්වේෂය. ඊළඟට පින්නතුනේ දැන් මධ්‍යස්ථ අරමුණු වලදීත් ඉතින් ඔහොම තමයි. දැන් මධ්‍යස්ථ අරමුණු වලදීත් අපිට බොහෝ සෙයින් අකුසල් සිත් තමයි ඇති වෙන්නේ. හැබැයි අපි ධර්මයේ දන්නවා නම්, සිහිය දිනු කරලා තියෙනවා නම් අපිට ඕනම අරමුණක් කුසල් වලට හරවන්න පුළුවන්. ඒ කොහොමද?
ඒ තමයි පින්නතුනි දැන් අපි ලස්සන දෙයක් දකිනවා. ලස්සන දෙයක් දැක්කහම පුතත්ජන ස්වභාවය ඉතිකට ඇදිලා යනවා. හැබැයි ඒ වෙලේම අපිට සිහි කරගන්න පුළුවන් අනේ මේක අනිත්‍ය වෙලා යන දෙයක් නේ කියලා හිතුවා නම් කුසල්නේ. දැන් ලස්සන රූපයක් දකිනවා. ගැහණු රූපයක් හරි පිරිමි රූපයක් හරි අපි කැමති රූපයක් දකිනවා. එකපාරම ලෝභයක් ඇති වෙනවා. ඒ වෙලාවෙම හිතුවා නම් අනේ මේ රූප වේදනා සංඥා සංකාර මේ විඥාන මේ පංච උපාදානස්කන්ධයක් නේ මේක අනිත්‍ය වෙලා යන දෙයක් නේ. මේකට බැඳිලා වැඩක් නැහැ නේ කියලා හිතුවා නම් කුසල්. ඊළඟට අපි අකමැති රූපයක් දකිනවා. අපි හිතමු කුණු විච්ච සතෙක්. කුණු විච්ච සතා දකින්නකොට පිළිකුලක් එනවා. ඒ එකම සිහිය උපද්දව ගන්නවා. අනේ ඉතින් මගේ ශරීරෙත් කුණු වුණාම ඔහොමනේ කියලා හිතනවා. අන්න සංසන්දනය කරනවා අන්න කුසල්. එතකොට බලන්න කැමති රූපයක් දැක්කත් කුසලයට හරවන්න පුළුවන් මේ සිහිය තියෙනවා නම් ඊළඟට අකමැති රූපයක් දැකලා අපිට සිහිය තියෙනවා නම් ඒත් ඒක කුසලයට හරවන්න පුළුවන්. එතකොට මේ කුසල් කියන එක පින්නතුනේ කාටවත් පේන්නේ ඒක ක්‍රියාවක් නෙවෙයි. ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාව තමයි කුසල් බවට පත් වෙන්නේ. එහෙනම් බලන්න පින්නතුල්ලා අපි ගත වෙන සෑම තප්පරයකම මේ සැපක් හරි දුකක් හරි මොකක් හරි වේදනාවක් විඳිනවා. අපි හොඳට භාවනා කරලා සිහිය දියුණු කරලා තිබුණා නම් යෝනිසෝ මනසිකාරය පුරුදු කරලා තිබුණා නම් ඕනම අරමුණක් අපට කුසල් බවට හරවන්න බැරිද? පුළුවන්. දුකක් ආවොත් අනේ ලෝක ධර්මයන්ගේ හැටි. අර බලන්න. සිහිය නුවණ තියෙනවා නම් කුසල් වලින් පුරව ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ පින්වත් හැමදෙනාම මේක තේරුම් ගන්න. මේක හැබැයි මේ දේශනාව ඇහුවටම මේ විදිහට පරිවර්තනය වෙන්න බෑ. මේ දේශනාව අහලා අපි ක්‍රමානුකූලව භාවනා කරන්න ඕන. ඉස්සෙල්ලා සමත භාවනාවක් කරනවා. බුද්ධානුස්සතිය වෙන්නේ භාවනාව. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරනවා. ඊළඟට මරණ සතිය, අසුබය, ඊළඟට ආනාපාන සතිය කොහොම හරි මේ චිත්තෝපසමය, චිත්ත සමාධිය ඇති කර ගැනීම තුළින් අපිට පින්නතුනි කුසල් මවන්න පුළුවන්. සිහිය තියෙනවා නම් ඇත්තටම කුසල් මවන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් හැමදෙනාටම මේ කුසල් සිත් ඇති කර ගන්නට ඒකාන්තයෙන් මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් තව දෙයක් මතක් කරන්න ඕනේ. සමහරු මේ කුසලයට අකමැති. අනේ අපිට කුසල් කරගන්න ඕනේ. අපිට නිවන් දකින්නයි ඕන කියනවා. පින්නතුනි කුසල් වැඩි උනායි කියලා කවදාකවත් නිවන් දකින්න බාධාවක් නැහැ. කුසලයේ කියලා කියන්නේ අලෝභ දේශ සමෝහනේ. ඒකමනේ අපි පුරුදු කරලා සම්පූර්ණයෙන්ම නිවන දක්වාම අරන් යන්නේ ඔය හිත. ඒ නිසා කුසල් කිරීමෙන් සසර දික් වෙන්නේ නැහැ. හැබැයි පංචකාමයෙන් පතාගෙන බලාපොරොත්තු සහිතව යම් යම් පුණ්‍ය ක්‍රියා කරනවා නම් ඒ තුලින් සසර දික් වෙනවා. හැබැයි අපි ඒකායන පරමාර්ථයේ තියෙන්නේ මේ සසර බැමි ගලවලා අපට නිවන් දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවට අලෝභ ආදේශ අමෝහ කියන කුසල මූලයන් හැකිතාක් වර්ධනය වෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම සහයෝගයක් බාධාවක් නෙවෙයි. එයම අපට අන්තිමට විපස්සනා වඩලා අපේ ඉලක්කය අපට සපුරා ගන්නට පුළුවන්. ඉතින් එහෙමනම් අද මේ ධර්ම දානමය පින්කමෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ ඇඹිලිපිටිය නව නගරෙහි බිම්බදුයාය පාරේ අංක 83 ඒ නිවසේ පදිංචි විල්සන් ගුණරත්න මහත්මයා, විනීතා මෙන්ඩිස් මහත්මාව, සුපුන් චාමර මේ පුතුණුවන් ඇතුළු ඒ පින්වත් පවුලේ හැමදෙනා, වලස්මුල්ල පල්ලේ කන්ද උඩහේන ලිපිනේ පදිංචි KMD ගිමාරහාමි මේ මහත්මාව ඇතුළු සදැහැති දායකාවන් තමයි අද මේ පින්කමේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. මේ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දාණයෙන් ජනිත වන උදාර පුණ්‍ය ශක්තිය අනුභවයෙන් දෙමව්පියන් වන W ගුණදාස, KMD ගිමාරහාමි, ඒ වගේම එමෙල්ඩා පෙරේරා කියන අයට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. පරලෝසෙපත් වන්නට යෙදුණු මයිකල් ජෝසප්,
මෙන්ඩිස් පියාණන් ඇතුළු මියගිය සංසාරගත සියලුම ඥාතීන්ට වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ට මේ උදාර කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට සිත පතනවා. ඒ වගේම ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම සිත පතනවා. දායකත්වයේ දරුව අයට සහ පවුලේ සියලුම දෙනාට ධර්ම ශ්‍රවණය කළ ඒ වගේම නොකළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාට සියලු යහපත වේවා. ඒ ධර්ම අවබෝධයේ පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා. චිර ජීවනයේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම සියලු සංස්කාර දුක්ඛයන්ගෙන් අත මිදලා උතුම් නිවන සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිසම වේවා. අවීචයේ පටන් භවාග්‍රයම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. අවසාන වශයෙන් පින්වත් විල්සන් ගුණරත්න මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. මෝහක්ඛයෝ නිබ්බානං